ඉපතින ඔබ සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් ඔබ අද අප හා සමග High Life in Christ දේව සභාවේ මේ ඉරිදින සේවයත් සමග සජීවීව ලෝකේ විවිධ දිශාවල් වලින් එකතු වෙනවා වෙන්න පුළුවන්. හාලෙලූයා. ඉතින් ඔබ මොන දිශාවෙන් එකතු වුණත් හාලෙලූයා අපි ආත්මෙන් අපි එකම තැනක අද දෙවියන් වහන්සේගේ පාමුලට අපි යන් එකතු වෙලා මේ උදෑසන අපි දෙවියන් වහන්සේට අපි নমස්කාර කරමු එකතු වෙලා එක සභාවක් විදියට එකම ආත්මයකින් හාලෙලූයා ස්වාමීන් වහන්සේට අපි নমස්කාර කරන්න මේ පැමිණි ඔබ වහන්සේගේ දරුවන් සමග හාලෙලූයා ඔබ සියලු දෙනාම ඉන්න තැනක සිට ඔබ සිටින සියලුම ස්ථානවල සිට හාලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගන්න හාලෙලූයා switch off the mic speakers please හාලෙලූයා ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගන්න ඔබ ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේ අද දුන් දවස නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ අපට දුන් ප්‍රේම නිසා ස්තුතියි. දෙවි පියාණන් ඔබ වහන්සේ අපට දුන් ජීවනදායක හුස්ම නිසා ස්තුතියි. හාලෙලූයා. ඔබ ඉන්නා තැනක සිට ස්වාමීන් වහන්සේගේ ඒ කරුණාවන්ත බව නිසා ස්තුති කරන්න. උන්වහන්සේගේ නොනවතින ඒ අනුකම්පාවල් නිසා ස්තුති කරන්න මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. අද ඔබ ඉන්නා ස්ථානයේම දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරන්න ලෑස්ති වී සිටිනවා. අද ඔබ ඉන්නා ස්ථානයේම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න අද ලෑස්ති වී සිටින මේ උදෑසන ඔබ මේ ලෝකයේ කොහෙන් අපිව සජීවීව එකතු වුණත් හාලෙලූයා ඔබ පසුව නරඹන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අද ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ මත පැමිණෙන්නට යනවා. උන්වහන්සේගේ ආශිර්වාද අද ඔබ නිවස මත නිදහස් වෙන්නට යනවා. හාලෙලූයා. මක්නිසාද උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඇත්තේ යම් තැනකද ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඊතර නිදහස ඇත කියලා. හාලෙලූයා. අද සුදාත්මයන් වහන්සේ ඔබගේ ආලින්දයට ඔබගේ නිදන කාමරයට පැමිණෙන්නට යනවා. හාලෙලූයා. ඔබ කොහේ සිටන් අද අපහා සමග සජීවීව සම්බන්ධ වුණාත් අද දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරන්නට යනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේට එක සභාවක් විදිහට ස්තුති කරනවා මගේ දෙවි පියාණනි. ඔබ වහන්සේට මහිමේ ප්‍රශංසාව ස්වාමිනී අපේ හෘදයෙන්ම පැමිණෙන ස්තුතිය දෙනවා පියාණනි. ඔබ වහන්සේගේ ඒ කරුණාවන්තකම් නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ දයාවල් නොනවතින නිසා ඔබ වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසා දෙවි පියාණනි. හාලෙලූයා. ඔබ වහන්සේ අපට දුන් ගැලවීම නිසා ඔබ වහන්සේ අපට දුන් ශුද්ධාත්මයන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ සදාතර දෙවි පියාණනි. ඔබ වහන්සේ අපට දුන් දේව වචනේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අපි নমස්කාර කරනවා දෙවි පියාණනි. ඔබ සිටන ස්ථානයෙන් සිටගෙන හාලෙලූයා ස්වර්ගයට දෑත් දිව් කර දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසාව මහිමය ගෞරවය දෙන්න. අන් කිසි දෙවි කෙනෙක් නැහැ අප මහිමය ලබන්නට වටින. අන් කිසි දෙවි කෙනෙක් නැහැ අප ප්‍රශංසාව ලබන්නට වටින. අන් කිසි දෙවි කෙනෙක් නැහැ අපගේ ගෞරවය ලබන්නට වටින. පියාණනි ඔබ වහන්සේ පමණයි. ආදරණීය දේවදරුනි ඔබ දෙවියන් වහන්සේගේ නාමය ඔසවන්න. උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාව දෙන්න. උන්වහන්සේගේ නාමයට දිය යුතු මහිමය ගෞරවය දෙන්න ඔබ සිටින ස්ථානයේ සිට ප්‍රශංසාව වේවා දෙවි පියාණනි. හාලෙලූයා. මහිමය ගෞරවය වේවා රිපන්ස ටකිදිය බස්සෝලා. සුදාත්මයන්නි ඔබ වහන්සේ මාහා සමග එකතු සිටින සියලුම දෙනා ඔබ වහන්සේ ස්පර්ශ කරන්න මගේ සුදාත්මයන්නි. ඔවුන්ගේ සිටින ස්ථානයේම ඔබ වහන්සේගේ ආලපය උන් මත නිදහස් කරන්න. ඔබ වහන්සේගේ ශුද්ධ හස්තය ඔබ වහන්සේගේ ගිනිමේ අභිමුඛය උන් මත අද තබන්න මගේ සුදාත්මයන්නි. ස්වාමීනි
ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන සියලු අඳුරු බලවේග අද බැඳ තබනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ පමණක් අද ඔවුන්ගේ නිවෙස් මත ඔවුන්ගේ දරුවන් මත ඔවුන්ගේ පවුල් මත නිදහස් කරන්න ස්වාමීනි. ඔවුන් ආශිර්වාද කරන්න මගේ සදාදර දෙවි පියාණනි. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි මහිමේ ප්‍රශංසා වේවා. හාලෙලූයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දේව වචනේ ගීතාවලිය 91 මේම කියනවා. ඔහු මට යාඥා කරන්නේ මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණන්නෙමි. හාලෙලූයා. අපි යාඥා කරනකොට අපිට පිළිතුරු දෙන ජීවමාන දෙවි කෙනෙක් අපිට සිටිනවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. අපි බොහෝ දෙනා ලෝකයෙන් පැමිණෙන. අපි හැම කෙනෙක්ම ලෝකේ පාපයට අහු වෙලා හිටියේ. නමුත් ස්වාමීන් වහන්සේ කරුණාව නිසා අපි ගැලවීමට පැවිලා තිබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. අද මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය ඔබ ස්වාමීන් වහන්සේ හඳුනන්නේ නැති කෙනෙක් නම් හාලෙලූයා. ඔබගේ ප්‍රශ්න වලට විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේ මානසික පීඩාවට පිළිතුර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේ දරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේ විවාහයේ ප්‍රශ්නයට පිළිතුර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේ ආර්ථිකයේ ප්‍රශ්නයට විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හාලෙලූයා. අපි ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරමු මේ ගීතිකාව ගායනා කරමින්. හාලෙලූයා. විසඳුම සොයලා අපි ගියා ලෝකෙට. අපිට කිසි විසඳුමක් හම්බුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගෙන් පමණයි මේ විසඳුම හම්බ වෙන්නේ. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. මහිමේ ගෞරව වේවා ස්වාමීනි. මාන්සාටා කරාමමස්සොන්දර. විසඳුම සොයලා මා ගැලුවාලුවේ. විසඳුමද නෑ හමුනේ. සරණක් සොයාලා මා දිවුදස අතේ. සරණයද නෑ හමුනේ. උතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා යේසුනේ. උතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා යේසුනේ. පාමුලේ වැඳ වැටෙන විසඳුම පතා සෙනෙහසින් මගේ යේසුනේ මම ඔබේ පාමුලේ ඉඳිමි මෙසේ අඥාවෙන්. මගේ යේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ අඥාවෙන්. විසඳුම පතාලා මා බැලුවාලොයේහි. විසඳුමද නෑ හමුනේ. සරණක් සොයාලා මා දිවුදස අතේ. සරණයද නෑ හමුනේ. ඉවතට නොදාමා අතහැර නොදාමා පිළිගන්න මා යේසුනේ. ඉවතට නොදාමා අතහැර නොදාමා පිළිගන්න මා යේසුනේ. අපි සියලු දෙනාම කියමු ඔබේ පාමුලේ. ඔබේ පාමුලේ වැඳ වැටෙන්. ප්‍රශංසා වේවා ස්වාමීනි. විසඳුම පතා සෙනෙහසින් මගේ යේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ අඥාවෙන්. Oh mage Yesune mama obe pamule sitimi lese apnyaven. Suvayak soyala madluwa loe. Suvayad nate amune. Bihitak patala maveluwa loe. Bihitad nate amune. කියාලා දියණී කියාලා පිළිගන්න මා යේසුනේ. ප්‍රශංසා වේවා. පුතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා යේසුනේ. ප්‍රශංසා වේවා. සෙනෙහවන්ත සහෝදරය සහෝදරි ඔබ ඉන්න තැන සිට දෙවියන් වහන්සේට කියන්න. ඔබගේ පාමුලට අපි අද පැමිණෙනවා. ඔබයි ප්‍රේමයේ දෙවියන් වහන්සේ. ඔබයි අපි වත්නාරන දෙවියන් වහන්සේ. ඔබයි ඔබ වහන්සේගේ ජාතක පුත්‍රයා අපට ප්‍රේම කරන නිසා පූජා කළපු දෙවියන් වහන්සේ.
මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. ඔබට අද ජීවිතේ මොන ප්‍රශ්නය තිබ්බත් මොන බාධාව තිබ්බත් ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ දනගසන්න ඔබ සියලු ප්‍රශ්නට විසඳුම ආද අපේ මරණයෙන් උත්ථාන වූ ස්වාමී යේසුස් වහන්සේ තුලින් ඔබට ලැබෙන්නට යනවා. ප්‍රශංසා වේවා. පියාණනි ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ දකින්න ඔවුන්ගේ හදවත්. ඔබ වහන්සේ දකින්න ස්වර්ගීය පියාණනි ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ සිතේ තිබෙන සිත්වල ස්වාමීන් වහන්සේ මේ හදවත් අද සුව කරන්න ස්වාමීනි. ඔබගේ සැනසීම වහන්සේ මේ දරුවන්ට ලබා දෙන්න. ඔබ මාත් සමග එකතු වෙන්න සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. අපි ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු. අපි උන්වහන්සේගේ නාමය ඔසවමු. උන්වහන්සේට අපි ප්‍රශංසාව ගෞරවය දෙමු. හාලෙලූයා. අපි කියමු අපිව ගලවගත්ත දෙවියන් වහන්සේ ඔබයි. හාලෙලූයා. අපිගේ ළඟින් ඉන්න දෙවියන් වහන්සේ ඔබයි කියලා. ප්‍රශංසාව වේවා ස්වාමීනි. හාලෙලූයා. මහිමය ගෞරව වේවා. Thank you Lord Jesus. මාව ගලවාගත් දෙවියන් ඔබයි. ළඟ ඉන්න දෙවිලා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාත් නොහරින දෙවිලා ඔබයි. අපි සියලු දෙනාම කියමු. මාව ගලවාගත් දෙවිලා ඔබයි. මා ළඟ ඉන්න දෙවිලා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව නොහරින දෙවිලා ඔබයි. සියලු දෙනාම කියමු මාගේ විපතේදී මාගේ සතුටේදී මාව නොහරින දෙවිලා ඔබයි. ඔබටමයි මා ගයන්නේ ඔබ ගැනයි මා සිතන්නේ. ප්‍රශංසා වේවා ස්වාමිනී. වෙන මගක් නෑ සොයන්නේ ඔබය පිළිතුර සමිදේ පිළිතුර සමිදේ පිළිතුර සමිදේ ඔබය පිළිතුර සමිදේ පිළිතුර සමිදේ පිළිතුර සමිදේ ඔබය පිළිතුර සමිදේ. මාව ගලවාගත් දෙවිලා ඔබයි. මා ළඟ ඉන්න දෙවිලා ඔබයි. ඔබ කියන ප්‍රීතිය. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව නොහරින දෙවිලා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව නොහරින දෙවිලා ඔබයි. ඕ මාව නොහරින දෙවිලා ඔබයි. මාව නොහරින දෙවිලා ඔබයි. ස්තුති වේවා ස්වාමීනි. මාව නොහරින තැනන් වහන්සේ ඔබයි. ඔබ දයාතොසල ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. ඔබගේ ජීවිතේ මොහොතක් නැවතිලා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. ඔබ පසුපස හැරිලා බලන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ළඟින් සිටපු අවස්ථාවක්. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඔබ අත්දුටු අවස්ථාවක්. මනුෂ්‍ය ඔබ පාගද්දි, මනුෂ්‍ය ඔබ අසරණ කරද්දි, මනුෂ්‍ය ඔබට hina වෙද්දි ඔබගේ ළඟින් හිටපු දෙවියන් වහන්සේ ඔබ අත්නාරින්ද පොරොන්දු තැනන් වහන්සේ. උන්වහන්සේගේ නාමය ඔසවන්න. උන්වහන්සේට ප්‍රශංසාව මහිමය ගෞරවය දෙන්න මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. මහිමය ප්‍රශංසාව වේවා මගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. මුළු ගෞරවය ඔබ වහන්සේට අප දෙනවා ස්වාමිනී. අපේ විපතේදී ස්වාමිනී, අපේ සැපතේදී අප ළඟින්ම දින්න තැනන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී ප්‍රශංසාව වේවා. මුළු ගෞරවය මහිමය ඔබ වහන්සේට වේවා ස්වාමිනී. මාන්සාලා බ්‍රසෝටා රමන්සේ තෙරේවා. ස්තුති වේවා ස්වාමිනී. අපවත් නාරින දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. අප අවිශ්වාස වෙද්දී අප අකීකරු වෙද්දී අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. මේ ප්‍රශංසාව ඔබටයි මගේ තියන්නේ. මගේ දෙවි පියාණනි මේ මහිමය ඔබටයි. ඔබගේ මහිමය ගෞරවය වහන්සේට දෙන්න. ස්තුති වේවා ස්වාමී. රිනලා මමන් සන්නේරි ආවෝෂේ. රිනේ බොන්සිරේසේ සුරන්දේරේරේරේ ප්‍රශංසා වේවා. පියාණනි ඔබට මහිමය වේ. ලෙලෙලෙනේ ශුරාමන්දේ. ස්තුති වේවා. ප්‍රශංසා මැද
වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිනා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩවසයි ඔබ දැතෝ සොල කියන්න ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිනා ඔබයි ස්තුති වේවා ස්වාමී මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩවසයි එකම නමයි මා අදහන්නේ එකම නමයි මා පසසන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිනා ඔබයි ප්‍රශංසා වේවා මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩවසයි එකම නමයි මා නමදින්නේ එකම නමයි මා ඔසවන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිනා ඔබයි ප්‍රශංසා වේවා ස්වාමීනි මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩවසයි ඔබ දැතොසල ස්වාමීන් වහන්සේට කියන්න ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිනා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩවසයි සැම කල්හිම වැඩවසයි සැම කල්හිම වැඩවසයි ප්‍රශංසා වේවා පියාණන් සදාකාලෙන් සදාකාලයට ජීවමාන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ස්වාමීනි මාත් සමග එකතු වී සිටින ඔබ වහන්සේගේ සියලු දරුවන් සමග මා මෙහි මොහොතේ ස්වාමීනි ඔබගේ උතුම් නාමය උසවන ඔබගේ නාමයට මහිමය ප්‍රශංසාව ගෞරවය දෙනවා ස්වාමීනි. අපගේ ගැලවුම් කාර්යයන්ෙනි අපගේ මිදුම් කරුවන්ෙනි ප්‍රශංසාව ලබන්න වටන තැනන් වහන්සේ ඔබමයි. මහිමය ප්‍රශංසා වේවා ස්වාමීනි. ගෞරවය වේවා මගේ යේසුනි. පියාණන් වහන්සේගේ මේ සියලු දරුවන් ස්පර්ශ කරන්න ස්වාමීනි. පියාණන් උන්ට ආශිර්වාද කරන්න ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි. සෙරෙරෙරෙ නරබමන්තෙරෙරෙරෙ ප්‍රශංසා වේ ඔබට මහිමය වේ අබා පියාණනි ලෙනරා මංජුරා වශිරේ ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා පියාණන් මහිමය ගෞරව වේවා ස්වාමී
සදාකාලයට ඔබ වහන්සේ දෙවියන් වහන්සේ අන් සියලු දෙවියන්ට වඩා ස්වාමීනි සත්‍ය වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණයි. මැවිල්ලට අධිපති වූ දෙවියන් වහන්සේ ඔබයි. ආබ්‍රහම්ගේ ඉසාගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ ඔබයි. පරම්පරා දසදහසකට පොරොන්දු රකින්න දෙවියන් වහන්සේ ඔබයි. පාපිෂ්ඨ අපට ගැලවුම් දුන්න දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. මේ උදෑසන අපගේ මුළු මහිමය මුළු ප්‍රශංසාව ගෞරවය ඔබටයි මගේ දෙවි පියාණනි. යේසුස් වහන්සේගේ තුන් බලවන්ත නාමයෙන් ස්වාමීනි. ස්වාමීනි මාත් සමග එකතු වී සිටින මේ සියලු මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරියන් දෑත් ඔස්වා ඔබ වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා කරා. උන් දෑත් ඔස්වා ස්වාමීනි ඔවුන්ගේ දුව දරුවන් සමග ඔබගේ නාමයයි පසසන්නේ පියාණනි. ස්වර්ගීය කවුලුවන් මත විවෘත කරන්න පියාණනි. උන්ට ආශිර්වාද කරන්න මගේ පියාණනි. ස්තුති වේවා ස්වාමීනි. ඔබ අද කොහේ හිටියත් ඔබ මා සමග සජීවීව සම්බන්ධ වී සිටින සෙනෙහවන්ත සහෝදරය සහෝදරි දේවාභිමුඛය අද ඔබගේ නිවස තුළයි. ඔබට දැනෙන ඇති ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය මේ මොහොතේ. ඔබ ආත්මයෙන් උන්වහන්සේ සමග එකතු වන්න. ඔබ ආත්මයෙන් උන්වහන්සේට විවෘත කරන්න. ඔබගේ ජීවිතේ ප්‍රශ්න මොහොතකට මේ මොහොතේ ඔබගේ සියලු ප්‍රශ්න අමතක කරන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ නුඹ කෙරෙහි සලකන බැග්. ඔබේ සියලු කරදර උන්වහන්සේ පිට තබා පන්න. ඔබගේ ප්‍රශ්න වලට විසඳුම ස්වාමීන් වහන්සේ. පියාණන් වහන්සේගේ වචනයට අපි යන්න මේ මොහොතේ. ඔබගේ වචනයෙන් ඔබ වහන්සේගේ දරුවන්ට කතා කරන්න ස්වාමීනි. මාගේ වචනේ නොව ස්වාමීනි. ඔබගේ වචනේ මාගේ මුඛයෙන් නිකිත් වෙන්නට. ඔබ වහන්සේ මාගේ දේතොල් ස්පර්ශ කරන්න. මට සවන් දෙන මේ සියලුම හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ශුද්ධාත්මයන්. ප්‍රශංසා වේවා. මහිමය ගෞරවය ස්වාමීනි. මේ මුළු කාලය ඔබ වහන්සේගේ සුදු හස්තයට බාර කර කැප කර. යේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමයෙන්. හාලෙලූයා. ස්තුති වේවා. අපි දේ වචනයට යම් සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය බිඳා ඉදිරි පැය භාගයක විනාඩි 40ක පමණ කාලය සමහරක් විදිහට කෙටි වෙන්නට පුළුවන්. මම ඔබ හා සමග දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගන්නට සූදානම් වී සිටින්නේ. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ගාව බයිබලයේ තිබෙනවා. ඔබ බයිබලය අරගෙන ඔබ සූදානම් වෙන්න. අද අපි කතා කරන්න යනවා ඊටාම වැදගත් පණිවිඩයක්. අද ස්වාමීන් වහන්සේ මට කතා කරන්නට මඟ පෙන්වනවා. මම විශ්වාස කරනවා ඕනම දේශකයෙක්ට දේශනා කරන්න පුළුවන් දේශනා අතරින් මෙවැනි දේශනාවක් අද ස්වාමීන් වහන්සේ අපට ස්වර්ගයේ සිට කතා කරන්න යන මෙවැනි දේශනාවක් ඉතා වැදගත් වෙනවා කියලා. හාලෙලූයා. අද මම කතා කරන්නට යනවා ඔබගේත් මගේත් ගැලවීම පිළිබඳව. හාලෙලූයා. ගැලවීම අපිට කුමන කරුණක් නිසාද කුමන කාරණා නිසාද ගැලවීම අපිට අද වැදගත් වෙන්නේ කිතුනොන් විදියටත් එහෙම නැත්නම් ඔබ අන්‍ය භක්තිකයෙක් වෙන්නට පුළුවන්. ඔබ අන්‍ය ආගමිකයෙක් වෙන්නට පුළුවන්. ඔබ මොහොතක් මා සමග රැඳී සිටින්න බලන්න දේව වචනේ මොනවද ගැලවීමක් ගැන කතා කරනවා. දේව වචනයෙන් අද මොනවද අපි ඉගෙන ගන්නට යන්නේ ගැලවීම පිළිබඳව. ඇයි මනුෂ්‍යයට ගැලවීමක් අවශ්‍ය? ප්‍රශංසාව. ශුද්ධාත්මයන් වහන්සේ සියලුම දෙනාට කතා කරන්නේ මේ වචනේ තුලින් ඔවුන්ට අනිලද සිද්ධ වෙන ස්වාමීනි. මැවිල්ල දිහා බලා මෞන් කාර්යක සිටින බව තේරුම් ගන්නට. ඒ අවශ්‍ය ප්‍රඥාව බුද්ධිය මඟ පෙන්වීම දෙන්න ස්වාමීනි. ස්වාමීනි මුළු කාර්යය වහන්සේට බාර කරන ශුද්ධාත්මයන්. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසාව මහිමය වේවා. හාලෙලූයා. Thank you Lord Jesus. හාලෙලූයා. අපි සියලු දෙනාම ඔබ දෙය බයිබලයේ තියෙනවා නම් ඔබ පෙරලා ගන්න. අපි බලමු යෙසායා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය. හලෙලූයා. Thank you Lord Jesus. යෙසායා පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි කතා කරන්නට යනවා 18 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ 18 සිට 20 දක්වා. බලන්න ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඉතින් එන්න. උන්වහන්සේ අපිට කතා කරනවා. ඉතින් එන්න අපි කාරණා කතා කරගනිමු යයි ස්වාමින් වහන්සේ කියනසේක. ඔබ මොහොතක් ඉන්න තැන සිටම නවතී බලන්න අද ස්වාමින් වහන්සේ ඔබටත් මටත් අද කතා කරනවා. ඉතින් එන්න. කාගාවට? ස්වාමින් වහන්සේ කියනවා එන්න.
මා දෙසට එන්න, මගේ ළඟට එන්න, මගේ අභිමුඛයට එන්න. උන්වහන්සේ කියනවා ඉතින් එන්න අපි කාරණා කතා කරගනිමුයි ස්වාමින් වහන්සේ කියනසේක. හලෙලූයා. දැන් ස්වාමින් වහන්සේ මෙන්න අපිට කතා කරලා කියනවා නුඹලාගේ පව් රතු පාටමෙන් තිබෙන නමුත් ඒවා හිමෙන් සිදුවන්නේ ප්‍රශංසාව. ඔබගේත් මගේත් ස්වාමින් වහන්සේ අද කතා කරලා කියනවා පව් රතු පාටමෙන් තිබෙන නමුත් ඒවා හිමෙන් සිදුවන්නේ. ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම්මෙන් වන්නේ. හලෙලූයා. හලෙලූයා. අපේ පාපේ තරම් බලවන්තයි. අපේ පාපේ තරම් නපුරුයි. ස්වාමීන් වහන්සේ කියනවා ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඒවා හිමෙන් සුදු වෙන්නට යනවා. හලෙලූයා. කොහොමද මේ වෙන්නේ කියන්නේ? කොහොමද මේ අපේ රතු පාට පව් අපේ ලාක්ෂාමෙන් තිබෙන නපුරු පාපය හිමෙන් සුදු වෙන්නට යන්නේ? ඒ පණිවිඩය තමයි අපි අද මේ බලන්නට යන්නේ දේව වචනය තුලින්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තවත් කතා කළා තව කාරණා අපිට කියනවා. නුඹලා කැමැතිව ප්‍රථම කාරණේ අපි දකිනවා එහෙනම් ස්වාමීන් වහන්සේගේ හඬ බොහෝ අයට ඇසෙනවා. අද ඔබ මාහා සමග සම්බන්ධ වී සිටිනවා නම් සජීව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ නැවත විකාශයක් නරඹනවා වෙන්නට පුළුවන්. ඔබ මේ පණිවිඩය ඇසුනොත් ඔබ කැපුල තිබෙනවා එක දෙයක් තීරණය ගැනීමේ හැකියාව තිබෙන්නේ මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ තුල පමණයි. උන්වහන්සේ කියනවා නුඹලා කැමැතිව කීකරුවන්න වුණා. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ කිසිම දවසක මිනිසයාගේ සිය කැමැත්තට අත තියන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ එහෙම කරනවා නම් අද මේ මුළු ලෝකෙම එකවර ගැලීමට ගෙනෙන්න තිබ්බා. උන්වහන්සේ එහෙනම් හැකියාව තිබෙනවා මේ මුළු ලෝකෙටම එකවර ආශිර්වාද කරන්න. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කියනවා නුඹලා කැමැතිව කීකරුවන්න වෙනවා. එහෙනම් ඒ තීරණය මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය තිබෙන්නේ ඔබ තුලයි. මා තුලයි. බොහෝ කාලයකට පෙර යම් කෙනෙකු මා සමග සුභාරංචිය බෙදාගත්තා. එදින මටත් තිබුණා මේ කැමැත්ත, අකමැත්ත, තීරණ ගැනීමේ හැකියාව. මගේ කැමැත්ත මම ස්වාමීන් වහන්සේට දුන්නා. මම තීරණයක් ගත්තා. මා හරි තීරණයක් ගත්ත නිසා මගේ දරුවන් අද හරි මාර්ගයේ ගමන් කරමින් සිටින දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. නුඹලා කැමැතිව කීකරු වන්න වුනම් දේශයේ සාරවත්කම භුක්ති විඳින්නෝය. නුඹලා අකමැතිව කැරලි ගසන්න වුනම් කඩුවෙන් මැරුම් කන්නාවය. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ මුඛය ඒව දාලසේක. ස්නේහවන්තේ ඔබ ස්වාමීන් වහන්සේ තුලට ආවොත් ඔබට ආරක්ෂාව ලැබෙනවා. මේ ලෝකයේ සිටින විනාශකාරය. මිනිස්සු බොහෝ විට ප්‍රශ්න අහනවා මේ ලෝකයේ මෙච්චර විනාශයක් වෙනවා. දෙවියන් වහන්සේ නෙමෙයි මේ විනාශය ගෙනෙන්නේ. මේ අපි ජීවත් වෙන්නේ දේව අභිමුඛයෙන් දේව මහිමෙන් ඉවත් වී ගිය ලෝකයකයි. දෙවියන් වහන්සේ මේ ලෝකයේ ආධිපත්‍ය සම්පූර්ණ ආධිපත්‍ය ආදම්ට සහ ඒවට ලබා දුන්නා. නමුත් දෙවියන් වහන්සේට අකීකරුවේ මේ ආධිපත්‍ය ආදම් සහ ඒව යක්ෂයාට ලබා දුන්නා. අද දෙවියන් වහන්සේගේ වචනය කියන මේ ලෝකයේ දෙවියන්ම් යක්ෂයයි කියලා. එහෙනම් අපි දකින මිනිමැරීම්, අපි දකින අසනීප, අපි දකින ලෙඩ රෝග සියල්ල පැමිණෙන යක්ෂයාගේ. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුලට ආවොත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹ දේශයේ සාරවත්කම භුක්ති විඳින්නට යනවා. ප්‍රශංසා වේවා. ඔබ මේ සියල්ලෙන් ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරගන්නට යනවා. ඒ සියලු දේට වඩා අපගේ පව් ලාකඩෙන් රතු වෙලා තිබ්බ. ලාක්ෂාමෙන් රතුව තිබුණ අපේ පව් උන්වහන්සේ හිමෙන් සුදු කරන්නට යනවා. උන්වහන්සේ අපට සදාතන ජීවනය දෙන්නට සූදානම්ව සිටිනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. ඔබ මොහොතකට සිතලා බලන්න ඔබත් මමත් අප ගත කරන දිනපතා ජීවිතේ අපේ සිතුවිලි වල පටන් අපේ ක්‍රියාදාක ඔබට අවංක වුණොත් මට අවංක වුණොත් අපි බොහෝ විට කරන්නේ පාරිශුද්ධ ක්‍රියාද කුසල්ද නැත්නම් අකුසල්ද නැත්නම් පින්ද නැත්නම් පව්ද නැත්නම් හොඳ දේවල්ද නරක දේවල්ද ඔබට අවංක වී මොතක් හිතන්න අපි බොහෝ විට පව්කාර ජීවිතයක් නේද ගත කරන්නේ. ආමෙන්. අපි මොහොතකට අපි අවංක වී අපිට සිතමු. අපි දිනපතා ජීවිතය ගත්තොත් අපි කොපමණ පව් කරනවද දෙවියන් වහන්සේගේ නියමයන්ට විරුද්ධව අපි කොපමණ පව් කරනවද? දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන ඒ ශුද්ධකමට වඩා පහලින් කොච්චර පහලින්ද අපි සිටින්නේ? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ධර්මිෂ්ඨකමට වඩා කොපමණ පහලින්ද මනුෂ්‍යයන් දෙට අපි ජීවත් වෙන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව දෙවියන් වහන්සේ කියන්නේ සාධාරණ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක්. හලෙලූයා. අපි කොපමණ පව් කරත් හලෙලූයා
දෙවියන් වහන්සේගේ වචනය කියනවා හලෙලූයා පාපයට දඬුවම ලැබෙනවාමයි. පව් කරන තැනැත්තා මිය යා යුතුමයි. හලෙලූයා. 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 පාපේ කුලිය නම් මරණයයි. අපි දකිනවා ස්වාමීන් වහන්සේ the wages of sin is death. පාපේ කුලිය නම් මරණයමයි. හලෙලූයා. මේ මරණය කියන්නේ අපේ ස්වභාවික මරණ මරණය නෙමෙයි. උන්වහන්සේ මේ මරණයෙන් අදහස් කරන්නේ ආත්මික මරණය. මොකක්ද ආත්මික මරණය කියන්නේ? සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. ආත්මික මරණය anu අපව මැව්ව තනන් වහන්සේගෙන් සදාකාලයට වෙන්වීමයි. මෙයයි ආත්මික මරණය. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ මාර්ක් සුභාරංචි 16:16 කියනවා අදහා ගන්නා වූ බෞතිස්නාපේ ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේ. නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදටපත් කරනු ලබන්නේ කියලා. හලෙලූයා. කාවද මේ අදහා ගන්නට කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ අදහා ගත්තොත් අර අපිට ඒසායා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කළ ආකාරයට අපේ ඒ ලාක්ෂාමෙන් රතුව තිබුණු හිම අපේ පාපය හිමෙන් සුදු කරන්නේ උන්වහන්සේගේ අති ශුද්ධ ලේ කර්ණ කොටගෙනයි. හලෙලූයා. පාපයක් නොතිබුණු පාපයක් නොදත් පාපයක් නොකළ උන්වහන්සේගේ ඒ අමිල රුධිරේ කර්ණ කොටගෙන ඔබවත් මමත් අද ධර්මිෂ්ඨ කරන්න දෙවියන් වහන්සේ සැලැස්මක් අපිට දී තිබෙනවා. උන්වහන්සේගේ සැලැස්ම මිනිස්යාව පාපේ ගිලිලා පාපේ මියෑම නෙමෙයි. උන්වහන්සේගේ සදාකාලයට වෙන්වීම නෙමෙයි. එම නිසා අපි දකින්න උන්වහන්සේගේ පුත්‍රයාව ලෝකයට පූජා කරනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මම ඔබට කිව්වා මොහොතකට පෙර ඔබ දෙවියන් වහන්සේව දැනගෙන සිටියත් ඔබ දෙවියන් වහන්සේ නොදැන සිටියත් හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. හලෙලූයා. ඒ ජීවමාන දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ඒ වගේම මේ ජීවමාන දෙවියන් වහන්සේ ප්‍රේමය නිසාම උන්වහන්සේ සාධාරණ විනිශ්චයකාරයෙක්වත් සිටිනවා. හලෙලූයා. එහෙමනම් සාධාරණ විනිශ්චයකාරයෙක් අපිටම අපි දෙගෙන ගත්ත මොහොතකට ඉස්සලා අපි දිනපතා පව් කරනවා නම් පාපිෂ්ඨ මේ මිනිස්සයා ඒ ශුද්ධ වූ තනන් වහන්සේ ඉදිරියේදී දෙන්න යන උත්තරේ මොකක්ද? ආමෙන්. මම යාඥා කරනවා ඔබ දෙවියන් වහන්සේ ඉක්මනින් හඳුනා ගන්න කියලා. ඔබ ක්‍රිස්තු කිතුණුවෙකු නොවේ නම් හලෙලූයා. ඔබට මරණයෙන් මතු විනිශ්චයක් තිබෙනවා. හලෙලූයා. ඔබට මරණයෙන් මතු ඔබගේ මම් කරුවාණන්ගේ අභිමුඛයට යන්නට වෙනවා. ඔබ සියලු මේ ශරීරය කළපු සියලු ක්‍රියාවලට ඔබ ගණන් දිය යුතු තිබෙනවා මගේ සෙනෙහවන්ත සහෝදරයෝ. දේව වචනේ කියන හෙබ්‍රේ පොතේ 9:27 සිට 28 දක්වා මෙහෙම. තවද එක්වරක් මරණයත් තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මිනිසයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් සුරන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශ වනසේක. හලෙලූයා. උන්වහන්සේ එකවරක් ආවා පාපයේ උදෙසා පූජා වන්නට. උන්වහන්සේ නැවත එන්නේ නැවත පූජා වන්නට නෙමෙයි. උන්වහන්සේ නැවත එන්නේ විනිශ්චය කරන්නට. ඒ කාරණාව නිසායි ඔබට ඔබ හා සමග මම මේ සුභාරංචිය අද බෙදාගන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ විනිශ්චයක් තිබෙන්නට යනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. මිනිසෙකු ඉපදින්න එක වතාවයි. ඉන් පස්සේ දේව වචනේ අපි දකිනවා එකවරක් මරණයත් ඉන් පසු විනිශ්චයත්. එකවරක් මරණයත් ඉන් පසු විනිශ්චයත්. ඔබ ආපහු ඉපදෙන්නට යන්නේ නැහැ. ඔබට දෙවෙනි අවස්ථාවක් ආපහු ලැබෙන්නට යන්නේ නැහැ. එකවරක් මරණයත් ඉන් පසු විනිශ්චයත්. ඔබට දේව විනිශ්චය කරා ළඟවන්නට වෙනවා. මරණයෙන් මතු ජීවනයක් තිබෙනවා. මරණයෙන් මතු ගණන් දීමක් තිබෙනවා. ඔබ සූදානම්ද? මේ මෞංකාරයන් වහන්සේගේ සිංහාසන ඉදිරියට ගිහිල්ලා ඒ විනිශ්චයට ලක්වන්නට. උපන් දාසිට ඔබගේ පව්වලට කවුද වන්දි ගෙවන්නට යන්නේ? ඔබ කොහොමද ගණන් දෙන්නට යන්නේ? බත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න. උන්වහන්සේ තුල අපිට තිබෙනවා ජීවමාන බලාපොරොත්තුවක්. ඔබගේ පව් මගේ පව් රතුමෙන් නැත්තම් ලාකඩෙන් අපි දකිනවා ලාක්ෂාමෙන් රතු වෙලා තිබ්බා. උන්වහන්සේගේ පුත්‍රයාගේ ශුද්ධ වූ ලේ කර්ණ කොටගෙන අද උන්වහන්සේ සියලු පව් වලට සමාව දෙන්නට සූදානම්ව සිටිනවා. නමුත් ඔබ කැමැතිව කීකරුව යුතුයි. අද ඔබට දෙවියන් වහන්සේ කතා කරනවා. මම යාඥා කරනවා අද දෙවියන් වහන්සේගේ හඬ ඔබට ඇසෙන්නට කියලා. මම යාඥා කරනවා අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගි මල්ලේ මේ වචනයට අද ඔබ මොහොතක් අවංකව ඇහුම්කම් දෙන්න. ඔබගේ පව් වලට ඔබගේ මරණයෙන් මතු ගණන් දීමක් තිබෙනවා. පාපිෂ්ඨ හැම මිනිසෙක්ම දේව අභිමුඛයට පැමිණෙන්නට යනවා.
මේ ජීවිතයේ ශරීරය තුල කරපු සියලු ක්‍රියාවලට මරණයෙන් මතු විනිශ්චයක් තිබෙන්නට යන ප්‍රශංසාව වේවා. හලෙලූයා. හලෙලූයා. අපි දකින මේ විනිශ්චය පිළිබඳව මොකද ඔබ කරන සියලුම ක්‍රියා දෙවියන් වහන්සේ සර්වඥාන දෙවියන් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ සර්ව වාසී දෙවියන් වහන්සේ. අප කරන සියලුම දේවල් පිළිබඳව උන්වහන්සේ ළඟ තියෙන සටහන්. අපි බලමු එලිදරව් පොතේ 20 11 වෙනි පරිච්ඡේදයේ මෙහෙම කියනවා. එලිදරව් 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ සමාවෙන්න මෙහෙම කියනවා. තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන් වහන්සේද දුටිමි. මේ තමයි දෙවියන් වහන්සේ. අපේ මෞම්කාර දෙවියන් වහන්සේ. අපේ මෞම්කාර දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි සියලු දෙනා යන්නට යනවා. දේව වචනයේ මෙසේ කියනවා. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේය. දේව අභිමුඛයෙන් උන්වහන්සේ අහස පොළොව මවන්නේ. හලෙලූයා. උන්වහන්සේ තරම් තේජාන්විතයි. උන්වහන්සේ තරම් මහිමාන්විතයි. උන්වහන්සේ තරම් ශුද්ධයි. බලවන්තයි. හලෙලූයා. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේය. ඒවාට ස්ථානයක් සම්බ නුනේය. මලා වූ ලොකු අයද කුඩා අයද සිංහාසනයේ ඉදිරියේ සිටිනවා දුටිමි. යොහාන් තුමා දකිනවා මේ අනාගතයේ අපි ඇවිල්ලා තියෙනවා. ඔබ දකිනවා මේ මුළු ලෝකේ පුරා වසංගත පැතිරී යනවා. කුණාටු එනවා. සුනාමි එනවා. භූමිකම්පා ඇති වෙනවා. රටවල් යුද්ධ කරගන්නවා. සාගත පැමිණෙනවා. අපි අවසාන කාලේ ඉන්නේ මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය. බොහෝ සුළු කාලයයි තිබෙන්නේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන්නට. බොහෝ සුළු කාලයයි තිබෙන්නේ ඔබට පසුතැවි ස්වාමීන් වහන්සේව අදහා ගන්නට. මේ අද කතා කරන්නේ දෙවියන් වහන්සේ ඔබට. ආදර අම්මේ තාත්තේ. සෙනෙහවන්ත අයියේ අක්කේ නංගි මල්ලි. මම අද අවංකවම යාඥා කරන ඔබ සීල දනා වෙන්නේ මේ වචනය ඔබගේ හදවත මත තබන්න කියලා ශෝදාත්මයන් වහන්සේට. ඔබට ස්වාමීන් වහන්සේගේ ප්‍රේමවන්ත හැඬ ඇහින්නට කියලා. හලෙලූයා. දේව වචනයේ කියන මලා වූ මම කිව්වා ඔබට මරණයෙන් මතු ජීවනයක් තිබෙනවා. මලා වූ ලොකු අයද කුඩා අයද සිංහාසනයේ ඉදිරියේ සිටිනවා දුටෙමි. පොත්ද දිග හරිනු ලැබුවේ. මොනවද මේ පොත්වල තියෙන්නේ? පොත්වල ලියා තිබෙනවා ඔබ මේ ජීවිතය තුල කරපු සියලුම යහපත් සහ නපුරු ක්‍රියා. ඔබගේ එක නපුරු සිතිවිල්ලක් ඇති දේව අභිමුඛයෙන් ඔබ ඉවත්වන්නට. මොකද උන්වහන්සේ ශුද්ධ. යසාය දිවසිවරයා කියන උන්වහන්සේ ශුද්ධයි. 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 තෙවරක් ශුද්ධ දෙවියන් වහන්සේ අභිමුඛේ පාපයට ඉඩක් නැහැ මගේ සෙනෙහවන්තේ. අධර්මිෂ්ඨකමට ඉඩක් නැහැ. වෛශ්‍යාකමට ඉඩක් නැහැ. බේබදුකමට ඉඩක් නැහැ. හලෙලූයා. ඔබගේ සියලු පවුලට සමාව දීමට උන්වහන්සේ එක මගක් අපට පෙන්වලා දී තිබෙනවා. ආමෙන්. පොත් දිග හරිනු ලැබුවේ. ජීවන පොතවන තවත් පොතක් දිග හරිනු ලැබිය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ දැනන් සිටියද මේ කාරණා? ඔබ සිතන සෑම සිතුවිල්ලක්ම ඔබ කරන සෑම ක්‍රියාවක්ම ස්වර්ගයේ සටහන් වෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට අප සියලු දෙනාම යම් දිනක ගණන් දිය යුතු තියෙනවා. හලෙලූයා. මේ ලෝකේ ජීවත් වුණු මේ වෙද්දිත් මේ ගිය සිටින ඒ සියලු දෙනාම මරණය නැගිටවන්නට යනවා. ඔවුන් සියලු දෙනාම මේ සුදු සිංහාසන නැත්නම් අපි දවල සිංහාසන අපි ඉංග්‍රීසියෙන් කියන white throne judgment කියලා. මේ දවල සිංහාසන විනිශ්චය ඉදිරියට පැමිණෙන්නට යනවා. හලෙලූයා. නමුත් මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නෑ මගේ සෙනෙහවන්තය. උන්වහන්සේ කැමැත්ත නොවන නිසා තමයි උන්වහන්සේගේ පුත්‍රයා පූජා කරන්නේ. අද මේ පණිවිඩය තුලින් ඔබට කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ගැලවීමට පැමිණීමයි. හලෙලූයා. මොකකින්ද ගැලවීමට පැමිණෙන්නේ? හලෙලූයා. අපි තව මොහොතකින් බලමු. හලෙලූයා. උන්වහන්සේ මම ඔබට මොහොතකට පෙර කියා දුන්නා. පාපේ කුලිය නම් මරණය. ඊට පස්සේ මම ඔබට පැවසුවා මරණය යනු මේ භෞතික මරණය නෙවෙයි. මේ ශරීරයට ලැබෙන මරණය නෙවෙයි. මරණය යනු මේ ආත්මික මරණයයි. මොකක්ද ආත්මික මරණය කියන්නේ? ආත්මික මරණය යනු දිව්‍යයන් වහන්සේගෙන් සදාකාලයට වෙන්වීමයි. ඊළඟට මම ඔබත් සමග බෙදා ගන්න යනවා මේ ආත්මික මරණය ලබන අයට. හලෙලූයා. විශේෂයෙන් කැමැත්ත දී කීකරු නොවන අයට. හලෙලූයා. දෙවියන් වහන්සේ සූදානම් කරපු තියෙන. දෙවියන් වහන්සේ මේ සූදානම් කරේ අපාය නිරය ගිනිවිල.
මනුෂ්‍යව දැමීමට නෙමෙයි. නමුත් අප තීරණය ගත්තොත් දෙවියන් වහන්සේට සේවය නොකර යක්ෂයාට තේ සේවය කිරීමට දෙවියන් වහන්සේ මේ ගිනිවිල මැව්වේ යක්ෂයාව දමන්නටයි. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේට ස්වාමිත්වය නොදී මේ ලෝකයේ දෙවියා වන යක්ෂයාට සේවය කළහොත් ඔබ මේ ආත්මික මරණය විඳින්නට යනවා. නමුත් ඒ සේනෝවා කිය මම යාඥා කරනවා. මම යාඥා කරන අද ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇසේවා කිය. හලෙලූයා. මනුෂ්‍ය දෙවියන් වහන්සේට අකීකරු. දෙවියන් වහන්සේගේ ඒ පාප පූජාව පිළි නොගන්න තමන්ගේ ක්‍රියාවෙන් දෙවියන් වහන්සේට අභිමුඛයට අපිට යන්න බෑ. උන්වහන්සේගේ ඉදිරියේ අපිට ධර්මිෂ්ඨ වන්නට බෑ. උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන ධර්මිෂ්ඨකම මනුෂ්‍ය ක්‍රියාවෙන් ලැබෙන්නට බෑ. අපිට ලැබීමට හැකියාව තිබ්බනම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරීම ඇඳ ගැසීම ඵල රහිත වනවා. හලෙලූයා. උන්වහන්සේ එකයි බය නැතු කිව්වේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමයි. වෙන අන් කිසි මාර්ගයක් නැහැ මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරි. ක්‍රිස්තුස් වහන්සේ පමණයි මේ මාර්ගය. හලෙලූයා. ඉතින් අපි දකිනවා මේ මරණයෙන් මතු මේ දේ අත්විඳින එක්තරා පුද්ගලයෙක් ගැන දේව වචනේ සඳහන් වෙනවා. අපි සියලු දෙනාම බලමු. මේ අපි දකිනවා ලූක් සුභාරංචි 16 වෙනි පරිච්ඡේදය. අපි හැමෝම දන්න විශේෂ ඔබ කිතුණෙක් නම් ඔබ මේ බොහෝ විට අසා තිබෙන කතාවක් වෙන්නට පුළුවන්. ලූක් සුභාරංචි 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ මෙසේ පවසනවා. රන්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇඳා වූ සවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ එක්තරා ධනවතෙක් සිටියේය. එක පුද්ගලයෙක් තමයි ධනවතා. වනවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේ. ඔහු ධනවතාගේ මේසෙන් වැටුණු කැබලි කන්ට කැමති වූයේය. එසේ බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වන ලැබුවෝය. තවද හිඟන්නා නැසි දේව දූතයන් විසින් ආබ්‍රහම්ගේ ලපත්තට ගෙන යන ලද්දේය. මොහොතක් සිතන්න පටන් ගන්න. ධනවතාද හිඟන්නාද? දැන් පළවෙනියටම අපි දකිනවා හිඟන්නා නැසුණු විට අපි දකිනවා දේව දූතයන් විසින් ආබ්‍රහම්ගේ ලපත්තට ගෙන යන ලද්දේය. හලෙලූයා. ඊට පස්සේ ධනවතාත් නැසි තැන්පත් කරන ලද්දේය. ඔහු හේදිසෙහි මේ අපායට කියන තවත් නම. නිරේ තියෙන කොටස් පහක්. දැන් මම ඒ දේවල් ගැන කතා කරන්නට යන්නේ නැහැ. හේදිසෙහි. ඔහු හේදිසෙහි වද විඳිමින් මම ඔබට කිව්වා මරණින් මතු ජීවනයක් තිබෙනවා. මේ ධනවත් මිනිසයා මේ ධනවත් කාලෙදී මේ පෘථිවියේ දේවල් භෞතික දේවල් භුක්ති විඳමින් සැපසේ කාලය ගත කරද්දී තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරමින් ජීවත් වෙද්දී ඔහු සුභාරංචියට කීකරුන්නේ නැහැ. ඔහුට දෙවියන් සොයන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය මරණයෙන් මතු ජීවනයක් තිබෙනවා. මරණයෙන් මතු විනිශ්චයක් තිබෙනවා. බලන්න මේ ධනවතාට වෙන දේ. ධනවතාත් නැසි තැන්පත් කරන ලද්දේය. ඔහුගේ ශරීරය තැන්පත් කරා. නමුත් අපි දකිනවා තවමත් ඔහු ජීවත් වෙනවා. කොහොමද? ඔහු හේදිසෙහි වද විඳිමින් ඔහුගේ ආත්මය ඔබගේත් මගේත් ආත්මය සදාකාලිකයි. ප්‍රශංසා වේවා. ඔබ මේ ශරීරය තුල අවුරුදු 100ක් ගත කරයි, වැඩිම අවුරුදු 120ක් ගත කරයි. නමුත් ඔබගේ ආත්මය සදාකාලිකයි. සදාකාලය ඔබ ගත කරන තැන ඔබ තීරණය කරන්න අවශ්‍යයි මේ ශරීරය තුල ගත කරන කාලය අතරතුර. ඉතින් මේ ධනවතා ඔහුගේ ශාරීරික ජීවත් වුණ කාලෙදී තීරණ ගැනීමේ හැකියාව තිබ්බත් ඔහුගේ කැමැත්ත දී දෙවියන් වහන්සේට කීකරුනේ නැහැ. ධනවතා නැසී තැන්පත් කළ ලද්දේ ඔහු හේදිසේ වද විඳිමින් ඇස්වසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලපත්තේ වුන් ලාසරුස් දුර සිට දැක මොරගසා පිය වූ ආබ්‍රහමට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අගදීලා මගේ දිව සිසිල් කරන්නට ලාසරුස් එවුව මැනව. හලෙලූයා. අපි ඔබ මේ පදේ මෙනෙහි කරලා බලන්න. අපි දකිනවා මේ අපායේදී එහෙනම් ඔහුට පෙනෙනවා. ඔහුට තිබහ දැනෙනවා. ඔහුට මතකයේ තිබෙනවා. ඔහු දකින්න හඳුන ගන්නවා අපායේදී ලාසරස් ඉන්නේ අපායේ නෙමෙයි. ඔහු ආබ්‍රහම්ගේ ලපැත්තේ සිටිනවා. හලෙලූයා. නමුත් ආබ්‍රහම් කියන්නේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත්
එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී. නුඹ වේදනාව විඳින්නේය. මේ සියල්ල හැර මෙහෙන් නුඹලාට ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමති වන්ට බැරි ලෙස වෙන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයි කීවේ. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි, ඔබගේ තීරණය ඔබ ගත යුත්තේ අදයි. ඔබගේ ගැලවීමේ දවස නම් අදයි. ඔබ හෙටට කල් දමන්නට එපාය. මොකද මරණින් මසු ඔබට පසුතැවෙන්නට බෑ. මරණින් මතු ඔබගේ තීරණ වෙනස් කරන්නට බෑ. ඔබ තීරණය ගත යුත්තේ අදයි. ඔබගේ මේ හදවතේ හුස්ම රැඳී තිබෙන මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගේ මේ හඬට කීකරුවන්න වගේ සෙනෙහවන්තය. හලෙලූයා. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා, ආබ්‍රහම් කතා කරලා කියනවා, ලාසරුත් මෙහි සැනසී සිටි. නමුත් නුඹ වේදනාව විඳිනවා. නිරේ බොහෝ වේදනා තිබෙනවා. පිච්චීම තිබෙනවා. වේදනාව තිබෙනවා. මේ සියල්ල හැර මෙහි නුඹලා ළඟට යන්නත් ඔහෙන් අප ළඟට එන්නත් කැමති වන්ට බැරි වෙන ලෙස ඔබ කොපමණ කැමති වුණත්, කවුරු ඔබ වෙනුවෙන් යාඥා කරත්, ඔබට මරණයෙන් මතු කාටවත් ඔබ වෙනුවෙන් යාඥා කළ ඔබ ස්වර්ගයට ගෙනියන්නට බෑ. මරණයෙන් මතු ඔබ කොපමණ පසුතැවි ඇඬුවත් ඒ තීරණ වෙනස් වන්නට බෑ. ඔබගේ ගැලවීම දවස අදයි. ඔහුද මෙන්න ධනවතා කතා කරන, එසේනම් පියාණෙනි, මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණ පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්න ඔහු මාගේ පියාගේ ගෙදරට අරන් ලෙස ඉල්ලමියයි කීවේය. හලෙලූයා. ඔහු කියනවා මේ වේදනාව නම් වෙන කාටවත් විඳින්නට දෙන්න එපා. හලෙලූයා. අද ඔබත් සමග මේ පණිවිඩය බෙදාගන්නේ සෙනෙහවන්තේ. මේ ආත්මික මරණය බොහෝ වේදනාකාරී. ස්වර්ගය බොහෝ ප්‍රීතිමත් තැනක දන. නමුත් අද වචනය ස්වාමීන් වහන්සේ කිව්වා, ඉතින් වරෙල්ලා අපි කාරණා කතා කරගමු. අපේ පාප ලාක්ෂාමෙන් රතු තිබුණත් උන්වහන්සේ කියන මම ඒවා සුදු කරන්නම්. හිමෙන් සුදු කරන්නම්. හැබැයි අපි එක දෙයක් කළ යුතුයි මගේ සෙනෙහවන්තය. කැමැතිව කීකරුවන්නේ නම්. ඔබ අද මේ වචනයට කැමැතිව කීකරුණොත්, ඔබ අද ඔබගේ ජීවිතේ ස්වාමිත්වය ක්‍රිස්තුස් වහන්සේට දුන්නොත්, අද ඔබගේ පව්වලට ගණන් නොකළ හැකි අපගේ පව්වලට, ඔබගේ පව්වලට අද ඔබ ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්තොත් ඔබට සමාව ලැබෙන්නට යනවා. ඒ සියලු පව් ලාක්ෂාමෙන් රතුව තිබුණා හිමෙන් සුදුවන්නට යනවා. ඇයි? ස්වාමීන් වහන්සේගේ ලේ තරම් බලවත්, පාරිශුද්ධයි, අමිලයි, ජීවමානයි. හලෙලූයා. ඉතින් මේ ධනවතා කතා කරලා කියනවා, එසේනම් පියාණෙනි, මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන් මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්නට ඔහු මාගේ පියාගේ ගෙදරට අරන් ලෙස ඉල්ලමි. නමුත් ආබ්‍රහම්, මෝසෙස් සහ අනාගත වක්තෘවරු ඔවුන්ට සිටිති. ඔවුහු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය. මොකද්ද මේ ආබ්‍රහම් කියන්නේ? මෝසෙස් සහ අනාගත වක්තෘ ඉන්නවා. ආපහු අලුතින් ඇවිල්ලා කියන්න වැඩක් නැහැ. ඔබ දේව දරුවෙක් නම් ඔබ ගැලවීම යන මාතෘකාව ආධාරලා තිබෙනවද? ඔබ දේව දරුවෙක් නම් ඔබ දේව වචනේ පරිහරණය කරන කෙනෙක්ද? හලෙලූයා. ආබ්‍රහම් කතා කරලා කියනවා මෝසෙස් සහ අනාගත වක්තෘ. ඇයි එහෙම කියන්නේ? මේ පරණ ගිවිසුම ප්‍රධාන කොට කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස නීතිය, එහෙම නැත්නම් මෝසෙස්. දෙවෙනි කොටසට කියනවා අනාගත වක්තෘ. ඉතින් අපි උප්පත්ති සිට මලාකි දක්වා තිබෙන සියලුම ඒ බයිබල් පොත් ටික දෙකකට බෙදෙනවා මෝසෙස් සහ අනාගත වක්තෘ ලෙස. හලෙලූයා. එතකොට ආබ්‍රහම් කියනවා ඒගොල්ලන්ට බයිබලයේ කියවලා දෙවියන් වහන්සේ යන හොයාගන්නට පුළුවන්. අද දෙවියන් වහන්සේ ඔබට කතා කරලා කියනවා දේව වචනේ හදාරන්න. දේව වචනේ තුලින් උන්වහන්සේගේ කරුණාව ගැන ඉගෙන ගන්න. දේව වචනේ ඔබ කියවෙමින් උන්වහන්සේගේ ගැලවීම ගැන ඔබ ඉගෙන ගන්න මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. හලෙලූයා. ආබ්‍රහම්ද මෝසෙස්ගේ ඊට පස්සේ කියනවා මෝසෙස් සහ අනාගත වක්තෘ නොවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය. මම ඔබට කතා කරන්නේ දේව වචනේ. ඔබගේ ආත්මික දෙකන් අද විවෘත කරන්න. දෙවියන් වහන්සේගේ හඬ අසන්න දේව වචනේ තුලින්. දෙවියන් වහන්සේ කතා කරන උන්වහන්සේගේ වචනේ. මෝසෙස් සහ අනාගත වක්තෘන් තුලින්. අද මම ඔබට දේව වචනේ තුලින් මේ කතා කරනවා. පියාණන් යෝන්ගේ ආත්මික දෙකන් විවෘත කරමැනම ස්වාමීනි. උන්ගේ ආත්මික දැස් ස්වාමීනි සත්‍ය දකින්නට විවෘත කරමැනම. යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ඔහු ඔවුන්ගේ වචන අසත්වයි කිව්වේ. ඔහු කතා කොට එසේ නොවේ. පිය වූ ආබ්‍රහම්
මලවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලි වෙනවා ඇතැයි කිව්වේ ආබ්‍රහම්ද මෝසෙස්ගේ අනාගත වක්තෘගෙත් එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔහු නොඅසත් නම් මෝසෙස්ගේ අනාගත වක්තෘන්ගේ වචන බයිබලයෙන් ඔබට දේශනා කර මිනිසයන් දේවදාසයන් කතා කරන වචන නොඅසත් නම් යමෙක් මලවුන්ගෙන් නැගිටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේ. අපාය සත්‍ය තැන. ස්වර්ගය සත්‍ය තැන. හලෙලූයා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි විනාශ වෙන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අප සදාතන ජීවනය ලැබුණ වහන්සේ සමග සදාතන කාලය ගත කිරීම. හලෙලූයා. හලෙලූයා. මොකද පව් කරන ප්‍රාණය නැසිනවාම ඇත කියලා දෙවියන් වහන්සේ සිකේල් පොතේ අපි දකින්නවා 18 වෙනි පරිච්ඡේදයේ කියනවා. හලෙලූයා. බලන්න මගේ සණයවන්ත සහෝදරය සහෝදරිය පළවෙනිම කාරණාව වෙනවා මොකක්ද අපි කළ යුත්තේ? පළවෙනියටම මම බස්සක පුංචි අත්දැකීම මගේ තාත්තා අවුරුදු 75ක් මම පැමිණෙන්නේ බෞද්ධ පසුබිමකින්. මගේ තාත්තා අවුරුදු 75ක් බෞද්ධ පසුබිමක සිටියා. මම අවුරුදු 35ක් බෞද්ධ පසුබිමක හිටියා. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය අපව සොයාගෙන ආවා. අවුරුදු 75කට පස්සේ මම මගේ තාත්තා සමග සුභාරංචිය බෙදාගත්තා. හලෙලූයා. තාත්තා සුභාරංචිය අදහාගෙන අඬමින් මගේ ළඟට ඇවිල්ලා කිව්වේ පුතේ මගේ පව් වලට මට සමාව අවශ්‍යයි. හලෙලූයා. ඔහු ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර දීලා අඬමින් මාව බදාගෙන කිව්වා අවුරුදු 75කට පස්සේ පුතේ මම අලුත් මිනිසෙක් වුණා කියලා. හලෙලූයා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ මේ වරප්‍රසාදය මේ ආශිර්වාදය මේ සදාතන ජීවනය දෙන්නට සූදානම් මේ අද මේ පණිවිඩය ඔබට කතා කරන මගේ සෙනෙහවන්තේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. රෝම පොතේ 5:8 වෙනි වගන්තිය මෙසේ කියනවා. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්. උන්වහන්සේ මම ඔබට ප්‍රේම කරනවා කියලා නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ ඒක ජාතක පුත්‍රයා ඔබගේත් මගේත් පව් උදෙසා පූජා කර ඔහුගේ පූජාව තුළින් ඔබගේත් මගේත් පව්වල වන්දිය ක්‍රිස්තුස් වහන්සේ ගෙවුවා සම්පූර්ණයි. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නෙමු. ඒ අමිල ලේ කර්ණ කොටගෙන අපිට දේව විනිශ්චයෙන් ඉවතට පැමිණෙන්න හැකියාව ලැබෙනවා. හලෙලූයා. හලෙලූයා. අපේ හේබ්‍රෙව පොතේ දකින්න උන්වහන්සේ අපේ සදාකාල මිදීම ලබාගෙන එකවරක් උන්වහන්සේ ලේ සමග සුද්ධ ස්ථානයට ඇතුළු වුණා කියන කාරණාව. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි දකින්නේ කුරුසිය තුලයි මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. ඒ කුරුසියේ පණිවිඩය සමහරක් විට බොහෝ අයට විහිළුවක්. නමුත් බලය තිබෙන්නේ කුරුසියේ පණිවිඩය තුලයි. බලය තිබෙන්නේ ඔබගේ ඒ අදහා ගැනීම තුලයි. ඔබ අද විශ්වාස කරන්න ඔබගේ සියලු පව් උදෙසා ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මිය ගිය බව. ඔබට ධර්මිෂ්ඨකම දීමට උන්වහන්සේ තුන්වෙනි දන මරණ උත්ථාන කළ බව. හලෙලූයා. අපි ආඥා කරන්න යනවා දේශනාව අවසානයේදී. ඔබ මොහොතක් මේ තීරණාත්මක මොහොතේ ඔබට අවංක වන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි දකිනවා ඒ කුරුසේ. බලන්න යොහාන් පොතේ 3:16 කියනවා. මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක. සභාවට විතරක් නෙමෙයි සෙනෙහවන්තය. මම බෞද්ධ ආගමේ ඉඳිද්දී මගේ පියා බෞද්ධ ආගමේ සිටිද්දී දෙවියන් වහන්සේ මට ප්‍රේම කරේ. ඔබ හින්දු භක්තියකෙක් වෙන්න පුළුවන්. ඔබ ඉස්ලාම් භක්තියකෙක් වෙන්න පුළුවන්. හලෙලූයා. ඔබ මොන ආගම ඇදහුවත් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. මොකද දෙවියන් වහන්සේගේ වචනය කියන මක් නිසා දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක. ඔබ මේ ලෝකේ කොහේ හිටියත් ඔබ මොන ආගම අදහමින් හිටියත් මේ ලෝකයේ මවපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා කළ ඔබගේත් මගේත් පවුනේ. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑමදෙන විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. මක් නිසාද දෙවියන් වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කර්ණ කොටගෙන ගැලවනු ලබන පිණිසයි. ප්‍රශංසා වේවා. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මිය ගියේ
ඔබවත් මාවත් ගලවන්නටයි සෙනෙවන්තය. ඔබ මේ පණිවිඩය හොඳට හදවතට හිතට ගන්න. අපි ලෝකයේ පස්සේ ඒ දුවපු ජීවිතේ මොහොතක් නතර කරමු. ජීවිතයේ ඉතුරු කාලය ඒ මගේ තාත්තා තීරණය ගත්තා වගේ අවුරුදු 75කට පස්සේ ඔබ ඉතුරු ජීවත් වෙන කාලය දෙවියන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට පටන් ගන්න. උන්වහන්සේ වෙනුවෙන් හුස්ම ගන්න පටන් ගන්න. උන්වහන්සේ වෙනුවෙන් ඔබගේ ශරීරයේ ජීවමාන යාගයක් කරන්නට පටන් ගන්න. උන්වහන්සේ වෙනුවෙන් ඔබ ශුද්ධව ජීවත් වෙන්නට පටන් ගන්න. එතකොට ඔබ ලෝකයේ දෙවියට සේවය කරන්නේ නැහැ. මෞංකාර තනන් වහන්සේට ඔබ සේවය කරන්නේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් දැන් අපි මම කතා කරන්නේ මේ පමණ වෙලා මම අවසන් කරන්න සූදානම් වන්නේ. මේ පමණ කතා කරා මම විනිශ්චය පිළිබඳව සෙනෙහවන්තයට. මේ විනිශ්චයෙන් ඔබටත් මටත් දෙවියන් වහන්සේ ගැලවීමක් ලබා දී තිබෙනවා. හලෙලූයා. මේ විනිශ්චයෙන් මේ පාපිෂ්ඨ මනුෂ්‍යයට ලැබෙන විනිශ්චයෙන් දෙවියන් වහන්සේ අපිට ගැලවීමක් ලබා තිබෙනවා. හලෙලූයා. අපි දැක්කා යෝහන් 3:16 කොහොමද ගැලවීම ලැබෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ පාප පූජාව තුලින්. අපි කොහොමද මේ ගැලවීම මේ පාප පූජාව අපිට අයිති කරගන්නේ? බලන්න ක්‍රියාපොතේ 16:30 වෙනි වගන්තියේ මෙසේ කියනවා. ඔවුන් පිටතට කැඳවා දැන් මේ ස්වාමීන් වහන්සේගේ මම ඔබ සමග බෙදාගත්ත පණිවිඩය මේ වෙද්දී මේගොල්ලෝ බෙදාගෙන හලෙලූයා අපොස්තලවරු බෙදාගෙන මේ මිනිසයන් එක්ක ඔවුන් පිටතට කැඳවා කතා කොට ස්වාමිවරුනි ගැලවෙන්නු පිණිස මා විසින් කුමක් කටයුතුදයි ඇසුවේය. අද ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්න පුළුවන්. ගැලවීම කිව්වට මම කොහොමද ගැලවීම ලබන්නේ? ඔවුන් මෙහෙම කියනවා. ඔව්හු කතා කොට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගන්න. එවිට නුඹ ගැලවෙන්නේ. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගන්න. එවිට නුඹ ගැලවෙන්නේ. හලෙලූයා. ඔබ හොඳට තේරුම් ගන්න මේ පණිවිඩය විශ්වාස කිරීමත් අදහා ගැනීමත් කාරණා දෙකක්. ඉස්ලාම් ආගමේ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරනවා. යම් තරමකට සීක් ආගමේ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරනවා. හලෙලූයා. බයිබලයේ කියනවා යක්ෂයෝ විශ්වාස කළ බයෙන් වෙවුලා යනවා. ආමෙන්. ඔබගේ විශ්වාසය නෙමෙයි ඔබට ගැලවීම ලබා දෙන්නේ. ඔබ උන්වහන්සේව අදහා ගැනීමයි. මොකක්ද ඔබ අදහා ගන්නවා කියන්නේ? මම ඔබට කියා දුන්න වෙලාව ප්‍රථම කාලය ඇතුළත අප සේවය කරමින් සිටින්නේ මේ ලෝකයේ දෙවියටයි. ඔබ ස්වාමින් වහන්සේ තුල ජීවත් වන්නේ නැත්නම්, ඔබ දේව වචනය තුල ජීවත් වන්නේ නැත්නම්, ඔබ ස්වාමින් වහන්සේ කැමති දේ කරන්නේ නැත්නම්, ඔබ සේවය කරන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි. මේ අදහා ගැනීම කියන්නේ ඔබගේ ස්වාමිත්වය ලෝකයෙන් ඔබ දෙවියන් වහන්සේට ලබා දීමයි. ඔබ පසුතැවෙනවා ස්වාමිනේ මම ලෝකයට සේවය කරා. මම ලෝකයේ තියෙන දේවල් වලට සේවය කරා. ලෝකයේ වස්තු වලට සේවය කරා. මම ඒවට තණ්හාවෙන් සිටියා. නමුත් ස්වාමිනේ අද පටන් මම ඔබ වහන්සේව අදහා ගන්නවා. ලෝකයේ ස්වාමිනේ මම අතාරිනවා. හලෙලූයා. ලෝකයට වහල්කම් කරපු කාලේ අවසන් කරනවා. මම අද පටන් ඔබ වහන්සේගේ වචනයට අනුකූලව ජීවත් වෙන්නට පටන් ගන්නවා. මගේ ජීවිතයේ ස්වාමිත්වය ඔබ වහන්සේට දෙනවා කියලා අපි යේසුස් වහන්සේව අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කරගන්නවා. ඔබ මේ තීරණය ගත් විට ඔබගේ පවුලට සමාව ලැබී ඔබට සදාතන ජීවනය හිමි වෙන්නට යනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ අපිට මුලින් කිව්වා. ඉතින් එන්න අපි කාරණා කතා කරගමු කියලා. ඔබ මොහොතක් දැස් පියාගන්න. ඔබට අද ස්වාමින් වහන්සේගේ හඬ ඇසුණා නම් මගේ ප්‍රේමණීය සහෝදරය සහෝදරිය. ඔබ මේ වන විටත් මේ වැදගත් මේ තීරණය ඔබ අරගෙන නැත්නම් ඔබේ ජීවිතේ ඔබගේ ජීවිතයේ ස්වාමිත්වය පල්ලියෑම නෙමෙයි මම කතා කරන්නේ. ඔබගේ ජීවිතයේ ස්වාමිත්වය ඔබගේ ඇදහිීම ක්‍රිස්තුස් වහන්සේට දී නැත්නම් අදයි ඔබගේ ගැලවීමේ දවස. ඔබගේ හදවතට අත තබාගෙන මේ යාඥාව මා සමග කියන්න. හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේගේ හඬ අද ඇසුණා නම් ඔබටත් මේ සදාතන ඒ මරණයෙන් ගැලවීම ලැබීමට අවශ්‍ය නම් සදාතන කාලය දෙවියන් වහන්සේ සමග ගත කිරීමට අවශ්‍ය නම් අද ඔබගේ ස්වාමිත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ලබා දෙන්න. ඔබ දැස් පියාගෙන ඔබගේ හදවතට අත තබන්න. එක සතක් ස්වර්ගයට දිගු කරන්න. ඔබ කියන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේට විරුද්ධව උපන් දාසීට මා බොහෝ පව් කොට ඇති බව මා තේරුම් ගතිමි.
මේ මොහොතේ ඔබගේ හඬ මට ඇසුණා. මම පෞකාරයෙකු බවත් මට ගැලවීම අවශ්‍ය බවත් මා මේ මොහොතේ පිළිගන්නවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රයා ලෝකයට පූජා කරේ අපගේ පව් දෙසයි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන මාගේ සියලු පව් වලට මට සමාව මැනව. සියලු පාප උදෙසා මා පසුතැවෙමි. අද පටන් මාගේ ජීවිතේ ස්වාමිත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හට බාර දෙමි. අද පටන් මාගේ ජීවිතේ ස්වාමීන් වහන්සේද ගැලවුම්කාරයන් වහන්සේද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව මම ප්‍රකාශ කර සිටිමි. මගේ පව් උදෙසා උන්වහන්සේ කුරුසේ මැරි දවස් 3ක් නිරේ ගත කොට තුන්වන දින මාගේ ධර්මිෂ්ඨකම උදෙසා උත්ථාන වූ බව මාගේ සිතින් අදහමි. උන්වහන්සේ මාගේ ස්වාමීන් බව මාගේ මුඛයෙන් ප්‍රකාශ කර සිටිමි. ස්තුතියි පියාණනි. අද මා ගැලවුම් ලැබුණ නිසා ඔබගේ ගැලවීම අද මට ලැබුණ නිසා සදාතන ජීවනය මට දැන් ලැබුණ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන් ආමෙන් ආමෙන්. හලෙලුයා. මේ පුංචි ආඥාව ඔබ විශ්වාස මාත් සමග ඔබට සදාතන ජීවනය ලැබෙනවා. හලෙලුයා. ඔබ දේව වචනය තුල ජීවත් වන්නට උත්සාහ කරන්න සෙනෙහවන්තය. දේව වචනය කියවන්න. දේව වචනය තුල ඔබ ගමන් කරන්න. දේව වචනය ඔබට හදාරිය හැකි දේවස්ථානයක් ඔබ සොයාගන්න. හලෙලුයා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ සමග මේ ගමන ඔබ මේ ආඥාව කරන මේ මොහොතේ ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතයට පැමිණෙන ඔබගේ ශරීරයට පැමිණෙන උන්වහන්සේගේ මන්දිරය ඔබ කරගන්න මේ මොහොතේ අද පටන් ඒ ඔබ තුළ ක්‍රියාකරේ පුංචි හඬට නිරන්තරයෙන් කීකරුවන් මේ ලෝකයේ දෙවියන් නැවත පැමිණේ ඔබ විනාශයට අරගෙන යන්න මේ ලෝකයේ දෙවියන් නැවත පැමිණේ ඔබ වැරදි දේවල්ට පොළඹවන්න නමුත් ඔබ තුළ සිටින තරන් වහන්සේ බලවන්තයි ඔබ වචනය තුල ස්ථිරවන්න මගේ සෙනෙහවන්තය. ඔබගේ ගැලවීම මොන කිසි දෙයක් නිසාවත් ඔබ අතාරින්නට එපා. මේ ඔබට මේ මොහොතේ ලැබුණ ගැලවීම තුල දේව වචනය තුල ශුද්ධාත්මයන් වහන්සේ තුල ඔබ හැසිරෙන අද පටන් ලෝකයට අපි තවත් සේවය කරන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. මහිමිය ගෞරව වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබ ස්තුති කරන්න මේ මොහොතේ ඔබ ගැලවීම ලැබුණා. ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඔබ දුන් ඒ ගැලවීම නිසා ස්තුතියි. හලෙලූයා. ඔබට තේරෙන්නේ නැති ඔබ මේ ගැලවීම ලැබුණා මේ මොහොතේ ඔබගේ ජීවිතේ ලොකු බරක් සැහැල්ලුවක් ලැබෙන ඔබගේ ජීවිතේ ලොකු බරක් නිදහස් වෙනවා. හලෙලූයා. ඔබගේ පාපිෂ ස්වභාවය නිදහස් වෙනවා. ඔබට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ලැබෙනවා. හලෙලූයා. මම යාඥා කරන ඔබ වෙනුවෙන් පියාණනි මේ සුභාරංචිය ඇසු ඔවුන්ගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමිත්වයට බාර දුන් මේ සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කොට යටත් කරන ස්වාමීනි. අද පටන් ඔවුන්ගේ ජීවිතය ඔබ වහන්සේට මඟ පෙන්වන්න ස්වාමීනි. ප්‍රේමණීය ශුද්ධාත්මයන්නි. ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ඔවුන් සත්‍ය කරා නිරන්තරයෙන් යොමු කරන්න. ස්වාමීනි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන සියලු අඳුරු බලවේග ඔවුන් නැවතත් පාපෙට හරවන්න තිබෙන සියලු සැලසුම් මම බැඳ තබන යේසුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ පමණක් මේ ජීවිත තුල ක්‍රියා කරන්න ස්වාමී. අපි මේ ගීතිකාව ගායනා කරමු සෙනෙහවන්තය. අපි ජීවිතේ උන්වහන්සේට අපි බාර දෙමු. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. පූජාවක් වෙන්නම් ජේසුනේ ඔබගේ පාමුලේ දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වෙන්නම් දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වෙන්නම් දැන් උසල අපි කියමු පූජාවක් වෙන්නම් ජේසුනේ ඔබගේ පාමුලේ දෙවි
මගේ පියාණනි පූජාවක් වෙන්නම් දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වෙන්නම් මගේ සිත සනසන දෙවිඳු ඔබයි මා අත්නාරින ජේසු ඔබයි ඔබ දැත ඔසවලා කියන්න මගේ සිත සනසන දෙවිඳු ඔබයි මා අත්නාරින ජේසු ඔබයි දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වන්නම් ඔබ දැත ඔසවලා දැස් වසාගෙන කියන්න දෙවි පියාණනි හලෙලුයා දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වන්නම් මා දිවි රකිනා සමිඳු ඔබයි මට මඟ පෙන්වන ජේසු ඔබයි මා දිවි රකිනා සමිඳු ඔබයි මට මඟ පෙන්වන ජේසු ඔබයි දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වන්නම් දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වන්නම් පූජාවක් වන්නම් මරසන්දේ පූජාවක් වන්නම් මලරසුනේ පූජාවක් වන්නම් ස්තුති වේවා ස්වාමිනී ඔබ නමස්කාර කරන්න මගේ සදේවන්ත සහෝදරය සහෝදරිය මේ ඔබේ ආඥාව කරගන්න ඔබ ස්වාමින් වහන්සේට කියන්න පූජාවක් වෙන්නම් පියාණනි මාව සනසන දෙවියන් වහන්සේ ඔබයි මට ගැලවීම දුන් දෙවියන් වහන්සේ ඔබයි මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබයි පූජාවක් වන්නම් වරමන් සරණිනේ පූජාවක් වන්නම් සම්මියලරබුෂෙරේ අරුසෝ සලෙරේ රමන්දලෙරේ පූජාවක් වන්නම් ස්තුති වේවා ස්වාමිනේ හලෙලුයා මගේ සෙනෙහවන්ත මා සමග පුරා පැයකට අධික කාලයක් දේව අභිමුඛයේ ඔබ ගත කරපු කාලය නිසා දෙවියන් වහන්සේට මා ස්තුති කරනවා විශේෂයෙන් අද මේ පණිවිඩය අසා කීකරු ජීවිතය ස්වාමින් වහන්සේට බාර දුන්න ඔබ සියලු දෙනා නිසා මුළු මහිමේ ප්‍රශංසාව ගෞරවය වහන්සේට මම දෙනවා මේ මොහොතේ මගේ දෙවි පියාණනි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යන ස්වාමිනී මේ දේශනාවට සහභාගී වූ හැම දෑතක්ම හැම හදවතක්ම හැම පවුලක්ම හැම පුතෙක්ම හැම දුවෙක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනී උන්ගේ ආර්ථිකයන් වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න දෙවි පියාණනි උන්ගේ යාඥා ජීවිත තව ශක්තිමත් කරගන්න ස්වාමිනී
වචනේ ගැඹුරු හෙළිදරව් වීම උන්ට ලබා දෙන්නට ස්වාමිනේ. ඔවුන්ගේ පවුලට තිබෙන සම්බන්ධතාවයන් තව තවත් ගැඹුරින් ගොඩනගා ගන්නට. ඔබ වහන්සේ හා සමග ඇති සම්බන්ධතාවය ගැඹුරින් ගොඩනගා ගන්නට අවශ්‍ය අනුග්‍රහය ආශිර්වාද නිදහස් කරන්න මැනවගේ පියාණනි. පියාණනි මා හා සමග එකතු වෙන මේ සියලු දෙනාම මේ මොහොතේ නාසරේ යේසුස් වහන්සේගේ රුධිරය නාවරණය කරනවා ස්වාමිනේ. කොරෝනා වෛරසය නෙමෙයි ස්වාමිනේ. මරණයටවත් ගැඹුරටවත් උසටවත් පහළටවත් ස්වාමිනේ. අන් කිසි දෙයකට ඔබගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න බෑ ස්වාමිනේ. ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්තයට මේ සියලු දෙනාම බාර කොට යටත් කරනවා ස්වාමිනේ. ඔවුන්ගේ නිවාස ඔවුන් යන්නේ තැන් ඔවුන්ගේ යාන වාහන සියල්ල යේසුස් වහන්සේගේ ලේ නාවරණය කර මුද්‍රා කරනවා ස්වාමිනේ. ඔබගේ දූතයන්ට ඔබ වහන්සේ ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන්ට සඵලත්වය ගෙනෙන්නට, ඔවුන්ට ආශිර්වාද කරන්නට අනදී ඇති නිසා ස්තුති කරනවා දෙවි පියාණනි. ඔබ දැස් වසා ගන්න සියලු දෙනා මේ ආශිර්වාදය ඔබටයි මගේ සෙනෙහවන්තය ආමෙන් කිය ඔබ අයිති කරගන්න. ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරනසේක්වා. හලෙලූයා. ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරනසේක්වා. ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා. යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන්. ඉතින් මාත් සමග ලෝකේ බොහෝ දේශයන් වලින් එකතු වුණු ඔබ සියලු දෙනාටම නැවතත් වාරයක් යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමින් මේ දේශනාව මේ ඉරිදා සජීව දේව මෙහෙය අවසන් කරනවා. ඔබ සැමටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ආමෙන්.